හරි. නැගිටින්න පුතේ. නැගිටින්න. හරි. සුබ දවසක් මගේ පුතේ. ඇහෙන්නේ නැහනේ. සුබ දවසක්. අද හරි ලස්සන දවසක්. ඔව් සර් කියන්නේ. පුතාලගේ ආසම විෂය. ගණිතය මන් දන්න. ගණිතේ ආසම කොටස. ජාමිතිය. අයිබුවන්. මොකුණ. හරි. ගන්න පුතේ ඉෂාරා good morning. අපේ ගාව නෑනේ වචන දෙකක් ඉෂාරා. උදේටයි රැටයි. good morning තමයි ටිකටම. හරි. ගන්න ගිය ගන්න හදන්න. ගන්න ගිය සතියේ නෝට් එක පාඩම ඉවර කරා. පාඩම ඉවර කරා. මේ හරි. පන්තිය පටන් ගන්න කලින් පුතාලත් එක්ක චුට්ටක් කතා කරන්න ඕන පොඩක් අහගෙන ඉන්න. පොඩක් ඉන්න. පුතේ මතකද පුතාලට සති දෙකකට කලින් උදයන්ග සර් කිව්වා පාරවල් වහවි අරගලයක් ඇති වෙයි කිව්වද නැද්ද? කිව්වා. ඒ විදියටම උනාද නැද්ද? උනාද නැද්ද? උනා. පුතේ දෙයක් අර අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි කතා කරන්නේ. ඒ නිසා මගේ රත්තරන් පුතේ ඉල්ලීමක් කරනවා. ඉල්ලීමක්. මොන ප්‍රශ්න ආවත් ඉදිරියට තව ප්‍රශ්න වැඩි වේවි. මෙට්‍රල් සම්පූර්ණයෙන්ම නැති වේවි. වාහන ඔක්කොම එක තැන නවතීවි. රට බොහෝ විට ලොක් වෙන්න දිනේට කඩ වැඩි. එහෙම වුණත් අපි නවතිනවද? නෑ. ඒක තරයේ මතක තියාගන්න. ඔන්ලයින් හරි එන්න සුදුසුකම් හදාගන්න. ඒකයි මම කියන්නේ අර ගෲප් එකකට හරි ඔබ සම්බන්ධ වෙන්නේ නැත්නම් අඩුම තරමේ ගෲප් එකක ඉන්න යාළුවෙක් එක්ක හරි සම්බන්ධයක් තියාගන්න. එතකොට මොකද හේතුව ටක් ගාලා අවශ්‍ය වුණොත් ලින්ක් එක හරි පටස් ගාලා ගන්න පුළුවන්. මම මේ කියන දේ තේරෙනවද? ආගෙන ඉන්න. ඒ නිසා හොඳට මතක තියාගන්න මගේ පුතේ, මගේ දුවේ මතක තියාගන්න. ඉදිරියට එන ප්‍රශ්න වලට අපි කොහොමත් අපි මූණ දෙන්න වෙනවා. දෙවෙනි කාරණේ තමයි හැමදාම කියන දේ ජොබ් එකකට යනකොට අහන්නේ ගණිතයේට Aද Bද Cද ඇරෙන්න. ඔබ කොරෝනා කාලේ හිටියද? ඔබ මේ කාලේ හිටියද කියලා කවදාවත් අහන්නේ නැහැ. අහන්නේ මොකද්ද? ගණිතයට Aද Bද Cද කියලා විතරයි. ඒ නිසා මගේ රත්තරම් පැටව් කරන වැඩේ හරියට කරන්න. අපි ඉන්නේ ජ්‍යාමිතික පාඩමක අවසාන ප්‍රමේයන් කීපේ. මොකද්ද? සමදීපාද ප්‍රමේය විධිමත්ව සාධනය කළා. ඒකේ අනුමයන් සාධනය කළ මැච් එක ඉවර කරලා තියෙනවා. හරිනේ? මොකද්ද කරලා තියෙන්නේ? සමදීපාද ප්‍රමේය විධිමත්ව සාධනය කළා කරන්න පුළුවන් උපරිමයේ කළා තියෙනවා. හරි. ලියන්න මාතෘකාව. අවසාන මාතෘකාව. ලියන්න මාතෘකාව. මාතෘකාව ලියන්න. සමදීපාද ප්‍රමේය විලෝමය. මාතෘකාව ලියන්න. සමදීපාද ප්‍රමේය විලෝමය. සමදීපාද ප්‍රමේය විලෝමය. සමදීපාද ප්‍රමේය විලෝමය. සමදීපාද ප්‍රමේය විලෝමය. හරි. මොකද්ද පුතේ විලෝමය කියන්නේ මැනික? විලෝමය කියන්නේ මොකද්ද දෝනි? මොකද්ද විලෝමය කියන්නේ පුතේ? කිසියම් ප්‍රමේයක ප්‍රතිවිරුද්ධ අදහස්. මොකද්ද විලෝමය කියන්නේ? කිසියම් ප්‍රමේයක ප්‍රතිවිරුද්ධ අදහස්. මොකද්ද පුතේ විලෝමය කියන්නේ? කිසියම් ප්‍රමේයක ප්‍රතිවිරුද්ධ අදහස්. කලින් ඉගැන්නුවා මතකද පුතේ? ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක සමානයි නේද? එහෙනම් මේ ප්‍රමේයෙන් කියන්නේ කෝණ දෙක සමාන නම් ඊට සම්මුඛ පාද දෙක මොකද්ද වෙන්නේ? සමානයි. පැහැදිලිද? ලියන්න මෙහෙම.
විශේෂ පෑන කිල්ලයන්න. විශේෂ පෑන කිල්ලයන්න. ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් කෝණ දෙකක් සමාන නම් එම සමාන කෝණ දෙකට සම්මුඛ පාද එම සමාන කෝණ දෙකට සම්මුඛ පාද එම සමාන ත්‍රිකෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. සමාන කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. සමාන කෝණ දෙකට සම්මුඛ පාද සමාන වේ. ආයිමක් කියනවා ලියා ගන්න. ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් කෝණ දෙකක් සමාන නම් එම සමාන කෝණ දෙකට සම්මුඛ පාද මොකද වෙන්නේ? සමාන වේ. මෙන්න රූපේ. රූපේ හරියට අඳගනින් පුතේ මේ රූපෙන් තමයි වැඩේ තේරෙන්නේ. A B C මේ කෝණයට මේ කෝණේ සමානයි. එහෙනම් අනිවාර්යයෙන්ම ඊට සම්මුඛ පාදයට සම්මුඛ පාදෙ මොකක්ද වෙන්නේ? AB සමානයි AC වෙයි. එයාග. AB සමානයි AC වෙයි. AB සමානයි AC වෙයි. රූපේ හරියට ඇඳගන්න ඊතලෙත් හරියට දාන්න. සම්මුඛ පාද. සම්මුඛ කෝණ දෙකට සමාන පාද සමාන. සමාන කෝණ දෙකට සම්මුඛ පාද සමානයි. හරි. හරි. එයන්. ලියන මාතෘකාව ගැටලු. ගැටලු කියලා ලියන්න මාතෘකාව ගැටලු. ගැටලු. මම කිසි උදව්වක් දෙන්නේ නැහැ. මොකද දැන් ඔයාලට එහෙම උදව් දෙන්න අවශ්‍ය නැහැ. උදව්වක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. හරි. අපිට විභාගෙට කියනවා AC සමානයි AD බව පෙන්වන්න. ඔට්ටු. හොයලා නැගිටින්න ඉක්මන් කරන්න. AC සමානයි AD බව පෙන්වන්න. ඔබ සැබෑ දක්ෂයෙක්.
වාඩි ඔන්න බලන්න ඒ දැන් ඒ ඔන්න බලන්න පුතේ ඒ ආගෙන ඉන්න මොලේ තියෙන දරුවෙක් හිතන්නේ මෙහෙමයි පෑන පැත්තකින් තියන්න ගණන් දිදී නැගිටවන්නේ උඹලගේ හැකියාව වර්ධනය වෙන්න ඕන නිසා මටත් ඕන්නම් ටියුට් එකක් ගහලා ගණන් ටිකක් මොනවා හරි දීලා ඒ ටික හදලා ඔයාලා සතුටු කරලා ගෙදර යවන්න පුළුවන් එහෙම නෙවෙයි තනියෙන් හිතන්න පුරුදු කරන ළමයෙක් බිහි කරන්නයි මට ඕන මට ඕන මෙන්න මේ AC පාදය සහ AD පාදය සමාන බව පෙන්වන්න එතකොට ටක් ගාලා ඔලුවට එන්න ඕන මේ ත්‍රිකෝණීය සමදීපාද බව පෙන්වන්න ඕන ඒ කියන්නේ මේ පාද දෙක සමානයි කියලා පෙන්වන්න නම් උඹලා අනිවාර්යයෙන්ම මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වනවා නම් හරිනේ. ඇයි? කෝණ දෙක සමාන නම් ඊට සම්මුඛ පාද දෙක මොකද්ද වෙන්නේ? සමාන. පැහැදිලිද? එහෙනම් මගේ තර්කය මේ පාද දෙක සමාන ඒ ජ්‍යාමිතිය තුල මතක තියාගනින් මගේ රත්තරන් පුතේ. මතක තියාගන්න පාද දෙකක් සමාන බව පෙන්වන්න තියෙන හොඳම ක්‍රමය තමයි කෝණ දෙක සමානයි කියලා පෙන්වන එක. ඕ ඔලුවට දාගන්න. එහෙනම් මොනගම් ක්‍රමයකින් හරි කෝණ දෙක සමානයි කියලා පෙන්වුවොත් මැච් එක ගොඩ. එහෙනම් බලහන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. 50යි 30යි කීයේ? 80යි. මෙතන ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. 20යි 60යි කීයේ? 80යි. අන්න පුතේ කෝණ දෙක සමානයි. කෝණ දෙක සමානයි නම් අනිවාර්යෙන් මේ පාද දෙක මොකද වෙන්නේ? එම නිසා ලියන්න පුළුවන් AC සමානයි AD වේ. තේරුණු කට්ටිය අත උස්සන්න. අවංකෙම තේරුණා නම් අත උස්සන්න. ලියා ගන්න. ඇත්තටම ඒක ලියන්න දෙයක්වත් නෑ හදන්න විතරයි තියෙන්නේ. තේරුණාද පුතේ? පට්ට නෝන්ඩි ගානක්. තේරුණා? ඕනම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. 20යි 60යි 80යි. මේ බාහිර කෝණේ මේ දෙන්නක එකතුවට සමානයි. 50යි 30යි 80යි. ඒ කියන්නේ බං මේකත් 80යි මේකත් 80යි කියන්නේ කෝණ සමාන නම් අනිවාර්යෙන් පාද දෙක ලොවෙත් සමානයි. සිත්මි එක තේරුණාද පුතේ? සිත්මි රසෝද්‍යා විභාවි අනුභ ඕ බුදුම නම් තට්ටි කත්ති කෙලියට එනවා. ඔය නා දත් නැන්දක් දාලා දුන්නා නම් තට්ටි කෙලියට නම් ටික කියනවා. හරි. හරි ලස්සන නම් තියෙන්නේ. අරිසෙන් අහපදුගෙන තසිනි ටකෙල්ස ප්‍රතිබා ඩෙල් පාටිකල ඩෙල් දරුවෙක් කියන රන්නේ පන්තියේ ඈන් සඳවිනි කොක් වෙලාවට කොක් දැන් හරි මෙන්න ඊළඟ ගාන මෙන්න ඊළඟ ගාන තනියෙන් හදන්න හරි ඔට්ටි ඇත්තටම හැදුවොත් සුපිරි දක්ෂයෙක් මේ ගසේ ඔට්ටුයි පුළුවන් නම් හදාම් පුතේ ADE ත්‍රිකෝණය සමදීපාද බව පෙන්න. ඒ කියන්නේ පාද දෙක සමානයි කියලා පෙන්න. ඉක්මන් කරන්න. ගාන හදලා නැගිටින්න ඉක්මන් කරන්න. ගාන හදලා නැගිටින්න.
නියමයි මරු ඔන්න හිතනවා කියන්නේ ඕකට සතුටක් දැනෙනවා බොරුවට නම් නැගිටින්න එපා ඊට වැඩි හොඳයි මගේ පන්ති නෑවිල්ල ඉන්න මං හරි ආසයි ජෙනුවින් වැඩ කරන සෙට් එකකට මොකද මගේ ගාව පුතේ මේ මහා ලොකු සෙනගක් ඉන්නේ නැහැ. ඇයි ජෙනුවින් දෙමාපියන්ගේ ජෙනුවින් ළමයි ටික ඉන්නේ මගේ ගාව. බැරි නම් බැරි විදියට වාඩි ලයින් එක පට්ට ක්වොලිටි බොරුවට නැගිටිනවට වඩා. වාඩි වෙන්න. බලාගෙන. බලාගන්න ගන්න. ඒ පිටිපැත්ත බලන් ඉන්න. අපිට කියනවා ඉස්සෙල්ල බං ඕනම ප්‍රශ්නයක් විසඳන්න කලින් ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඕන. ප්‍රශ්නේ දැන් ඔයාලගේ ගෙදර වුණත් පුතේ එක එක ප්‍රශ්න එනවා ගෙවල් වල මිනිස්සුන්ට අපිට කාටවත් ප්‍රශ්න එනවා. ඉස්සෙල්ලම ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. අපේ දරුවා හිටපු ගමන් එක දවසක් හැමදාම හීනෙන් බය වෙන්න ගත්තා. රෑ 12 වෙනකොට ඌ කෑ ගහනු නැගිටිනවා. ඇවිදිනවා. දොර ලොක් කරලා තියෙන්නේ ඌ ඇවිදිනවා. ඇවිදලා දොර අරින්න හදනවා. දවසක් බැලුවා දෙකක් බැලුවා තුනක් බැලුවා බෑ. දැන් නෝන බලනවා. මම මේ කේන්දරේ බලන්නේ අං දන්නවනේ ඉතින් කාන්තා පාර්ශවයෙන්. කේන්දරේ තමයි. කේන්දරං සරංගච්ඡා. නැත්තම් නූලක් අදිමු අනම්මන මොනවද කියන මට තේරෙන්නේ. මං ඊට පස්සේ මිනිහා ස්ටඩි කරා. හොඳට අධ්‍යයනය කරා. අධ්‍යයනය කරනකොට පොයින්ට් එක අහුණා. මොකද පොයින්ට් එක? මිනිහා බලනවා YouTube එකේ අමුතු අර හොල්මන් වගේ සීන් එකක් බලනවා. දවස් 3ක් ෆෝන් එක හංගලා තිබුණා. හීනෙන් බය වෙන්නෙත් නෑ හෙන කඳේ වගේ දැන් ඉති. අගනේ. අන්න එහෙමයි පුතේ. තොইল නැටුවෙත් නෑ මුකුත් දන්නේ වගේ ප්‍රශ්නයක් විසඳන්න කලින් ප්‍රශ්නෙට ඉස්සෙල්ලම ප්‍රශ්නේ විග්‍රහ කර ගන්න ඕන. ප්‍රශ්නේ තේරුම් ගන්න ඕන. මේ බලන්න. අපිට කියන්නේ පුතේ ADE කියන්නේ ත්‍රිකෝණයක්. මේක සමදීපාද බව පෙන්වන්නලු. සමදීපාද බව පෙන්නනවා කියන්නේ පුතේ පාද දෙකක් සමාන බව පෙන්නනවනේ. ඒ කියන්නේ මේ පාදේ සමාන බව පෙන්නන තමයි ඔය කියන්නේ. අපිට මම කියන්නේ පැහැදිලි. අත උසන්න එක තේරුම් ගන්න. සමදීපාද ත්‍රිකෝණයක් කියන්නේ පාද දෙකක් සමාන බව පෙන්නන එක. මේ පාදේ සමානයි කියලා පෙන්වුවා නම් මැච් එක කොට. දැන් බලමු කොහොමද කරන්නේ කියලා ඔන්න බලන්න. දීපු දත්ත වලින් මැච් එක ගහන්න ඕන. බලන්න. මේ පාද දෙක සමානයි නේද? එහෙනම් අනිවාර්යෙන් මේ කෝණ දෙක මොකෝ වෙන්නේ? පිළිගන්නවද? මොකද්ද ප්‍රමේය? සමදීපාද ප්‍රමේය.
ඕනෑම ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ මොකද්ද වෙන්නේ? සමාන. අත උස්සන්න ඒක තේරුණු කට්ටිය. හරි. මේක x නම් මේක x තේරුණු කට්ටිය අත උස්සන්න. ඒ මොකද හේතුව? අනුරූප කෝණ. මේක x නම් මේක x හේතුව මොකද්ද? අනුරූප කෝණ. එහෙනම් කෝණ දෙක සමාන නම් අනිවාර්යෙන් පාද දෙක මොකෝ වෙන්නේ? මේව ගණන්ග බං. එහෙනම් උත්තරේ මොකද්ද? AD සමානයි AE වෙන්නේ. අත උස්සන්න මේක තේරුම් ගන්න. දෙයක්. එම නිසා ලියන්න පුළුවන්. AD සමානයි AE. එම නිසා ADE සමදීපාත වේ. ADE සමදීපාත වේ. තේරෙනවද? හරි. හරි. ඇතිනේ. මේ පුතාලට වැඩක් තියෙනවා. මොකද්ද වැඩේ? ලියා ගන්න. ලියා ගන්න. ඇති කොච්චර හැදුවත් කොච්චර හැමදාම ওই ටික තමයි අහන්නේ. තා ගානක් දෙන්නේ? දෙන්නද? මෙන්න ගන්න. අවසාන ගාන. මේකේ අවසාන ගාන දෙන්න. එතකොට ඒක පුළුවන් කියන්නේ ඕනම එකක් පුළුවන්. අච්චුපතේ අවසාන ගාන 10 වෙනි ගාන. සුපිරි ගානක්. ඒ චූටි අච්චුපතේ අවසාන ගාන අභ්‍යාසය පාඩමේ. අපිට කියනවා ඕ කේන්ද්‍රීය වෘත්තයක් රූපේ දැක්කේ පෙන්වන්නලු. BOC සමානයි 2යි BAC බව. ඔට්ටුයි. BOC සමානයි 2යි BAC බව පෙන්න. ඇත්තටම පෙන්නුවොත් ඔබ සුපිරි දක්ෂයෙක්. BOC සමානයි 2යි BAC බව පෙන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඇත්තටම පෙන්නුවොත් සුපිරි දක්ෂයෙක්. අච්චුපතේ ගානක් දුන්නේ එතකොට අර පොඩ ඇඟටත් පොඩි ගැම්මක් තියෙනවා. එහෙමයි.
හරි වඩි. ඇති වෙලාව නම් ඇති. මේ මම ඔබට මෙහෙම යෝජනාවක් කරන්න. පුතේ මතකද මම පළවෙනි දවසේ මතකද මම පළවෙනි දවසේ ජ්‍යාමිතියේ වැදගත්කම කිව්වා. අහගෙන ඉන්න ජ්‍යාමිතිය ගැලීම් සටහන්. ජ්‍යාමිතිය බැරි නම් උසස් පෙළ බෑ. උසස් පෙළ බැරි නම් ඉන් එහාට ඉගෙනීමක් නෑ. ඊට පස්සේ ඉතින් නන්නත්තරම තමයි. ජ්‍යාමිතිය පුළුවන් නම් උසස් පෙළ මොන විෂය කරත් ආර්ට් කරත් ඌට අනිවාර්යෙන් කැම්පස් යන්න පුළුවන්. ඒ මොකද ජ්‍යාමිතිය කියන්නේ හිතීම. මේක ඇතුලේ තියෙනවා පුතේ හිතන්න ඔබ අද ඉඳන් ජ්‍යාමිතියට කැමති දරුවෙක් වුණොත් ජ්‍යාමිතිය පෙරේතකමින් ගණන් හදන්න පටන් ගත්තා. ඔබ ගන්න සුමිත් දීර්ඝෘක්ෂ සර්ගේ ජ්‍යාමිතික 500 කියන පොත. ඒකේ තියෙනවා ප්‍රශ්න 500ක්. ඒ ඉගෙන ගන්න රුපියල් 200 වෙන්නේ. ඒ පොත් අරගෙන මේ නිකමට මේ ගණන් හදන්න. ජ්‍යාමිතියට පෙරේතෙක් වෙන්න. එහෙම වුණොත් ජ්‍යාමිතිය පිහිටනවා. ඉස්සෙල්ලා ඒකට ආදරය කරන්න. ඔන්න බලන්න. ඔන්න බලන්න ඔක හදන හැටි. අපිට පෙන්වන්න තියෙන්නේ බලාගෙන ඉන්න. මෙයා වගේ දෙගුණයක් මෙයා කියලා. ඒයි අපිට පෙන්වන්න තියෙන්නේ මෙයා වගේ දෙගුණයක් මෙයා කියලා. ඔන්න බලන්න සර්ගේ තර්කය. මේ පාද දෙක සමානයි. ඇයි කියහන්කෝ? රාදීෂ මොකක්ද අවුල? වෘත්තයේ අරය. වෘත්තයේ අරය කොහේ ගැහුවත් සමානයි. එහෙනම් මේක x නම් මේක x. ඇයි කියහන්කෝ? සමදීපාද ප්‍රමේය. පාද දෙකක් සමාන නම් සම්මුඛ කෝණ දෙක මොකද්ද වෙන්නේ? එහෙනම් බලට පේනවද? ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් මේක x නම් මේක x නම් මේක කීයද? දැන් ඔප්පු වෙලා ඉවරයි. මේක වගේ දෙගුණයක් මේ. සර් ඔක තේරෙනවා. ලියන්න තේරෙන්නේ. මාත් එක ලියමු. OA සමානයි OC. අරය. මාත් එක ලියමු. OA සමානයි OC අරය. එම නිසා OAC කෝණය සමානයි OCA කෝණය. සමද්විපාද ප්‍රමේය. OAC සමානයි OCA ත්‍රිකෝණය සමද්විපාද ප්‍රමේය. හරි. ඒ වගේම තව දෙයක් ලියන්න. මෙන්න මේක. POC සමානයි මේ දෙන්නගේ එකතුවට OAC ඇයි OAC දාන OCA හේතුව ලියහන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ඩොට් ඩොට් ඩොට්. දැන් පුතේ බලන්න මගේ තර්කේ. මේ දෙන්න සමාන නම් ඒ දෙන්නගේ එකතුවට මෙයා සමාන නම් එහෙනම් මට ලියන්න පුළුවන් මේ දෙන්න සමාන නම් මොකද්ද? මේ එක්කෙනෙක් වගේ දෙගුණයක් නෙමෙයි යන්නේ. හරි සරල තර්කයක්. නැත්තම් එහෙම ලියන්න පුළුවන්. බලාගෙන අපිට පෙන්වන්න තියෙන මොකද්ද? BOC නේ. BOC සමානයි මොකද්ද? OAC. එහෙනම් මෙහෙම කරමු. බලාගන්න. ඔන්න බලන්න සර්. බලාගෙන ඉන්න. OAC සමානයි OCA නේ. එහෙනම් OCA වෙනුවට මම දානවා OAC. අවුලක් නැහැ. දෙන්නම සමානයි. OAC ට OCA සමාන නිසා OCA තියෙන තැනට OAC දාන්න. එතකොට OAC ට OAC දෙකයි OAC. POC. ඕක බවනේ පෙන්වන්නේ. PAC. හරි. පුතේ OAC කියන්නේ BACම තමයි. එකම කෝණයනේ. මේ OAC කියන්නේ BACම තමයි. ඒ නිසා ලියන්න පුළුවන්. BOC සමානයි 2යි BAC. හරි. ඉක්මන් කරන්න.
මේ සමහරු හිතනවා මේ ජාමිතිය ලියන එක මහා මෙරක් කියලා. එහෙම දෙයක් නෑ. Tamanට ඕන දෙයක් ලියන්න පුළුවන්. පුතේ මම උඹලට අවසර දීලා තියෙනවා. ජාමිතිය ලියනකොට ඔයාලට ඕනේ මම ලියපු විදිහටම ලියන්න ඕනේ කියලා නීතියක් නෑ. මම ලියන විදිහටම ලියන්න ඕනේ කියලා නීතියක් නෑ. ඔයාලට අවස්ථාව දෙනවා තනියෙන් ඕන විදිහක ලියන්න. එහෙම උලක් නෑ. ඒකනේ පුතේ. ගණන් පේපරේ බලන්න කවදාවත් විද්‍යා ගුරුවරයෙක්ට දෙන්නේ නෑ. ඉස්කෝලේ ගණන් පේපරයක්වත් බලන්න ඉස්කෝලේ ගණන් පේපරේ බලන්න කොමර්ස් ගුරුවරයන්ට දෙන්නේ නෑ. ඒකට හේතුව ජ්‍යාමිතිය ඕන විදියකින් හදන්න පුළුවන්. ඒ උගන්වන ගුරුවරයා දන්නෝ මේ ක්‍රමේ හරි. දැන් සාමාන්‍ය බුද්ධාගම පේපරේ ගණන් ගුරුවරයා බැලුවට අවුලක් නැහැ. ගණන් පේපරේ බුද්ධාගම ගුරුවරයා බැලුවොත් ලොකු අවුලක් තියෙනවා. ඒ දෙක ලොකු වෙනසක්. අහසයි පොළොවයි වගේ. විෂයන් දෙක පට්ට සැරයි. බුද්ධාගම කටපාඩම් විෂයක්, ගණිතය කියන්නේ තර්කානුකූල විෂය. නමුත් 100ට ලක්ෂ 5මාරක් විභාගෙ ලිව්වොත් ලක්ෂ 3මාරයි පාස් වෙන්නේ. ඉතුරු සියල්ලම ෆේල් ගණන්. ඇත්ත කතාව මම මේ කතා කරන්නේ. මේ පාරත් ඒ සිද්ධිය වෙනවමයි. ඒක නවත්තන්න බෑ. හරි. ඇති. ලියන්න මෙහෙම gedara වැඩවකටම ලියන්න. ත්‍රිකෝණ දෙක පාඩම ඉවරයි. සියලුම අභ්‍යාස කරන් එන්න. අමාරු ප්‍රශ්න ලබන සතියේ සාකච්ඡා කරනවා. හරි. අලුත් පාඩම ලියන්න අලුත් පිටුවකින්. ප්‍රතිලෝම සමානුපාත. ජ්‍යාමිතියට ඔන්න සමු දුන්නා. හැබැයි ලබන සතියේ සුදු මහත්තයෝ තරහ වෙන්න එපා. ලොකු පොල්ලක් අරගෙන ළඟින් ළඟට එක එක ආගාවට යනවා වැඩ කළාද කියලා බලන්න. අනිවාර්යෙන් අභ්‍යාස ටික කම්ප්ලීට් වෙන්න ඕනේ. ඒ වගේම අමාරු දේවල් තියෙනවා නම් අරන් එන්න මගෙන් අහගන්න. ලබන සතියේ දවස් පැය දෙකම ගියත් කමන්නේ මම අමාරු ප්‍රශ්න කියලා දෙනවා. තේරෙනවද ඕනි? ලියන්න මාතෘකාව ප්‍රතිලෝම සමානුපාත. මාතෘකාව ලියන්න ප්‍රතිලෝම සමානුපාත. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න. 10 වසරේදී ඉගෙන ගන්න සුපිරිම පාඩම. හරි. පුතේ සියලු දෙනා පෑන් පැත්තකින් තියන්න. ඔළුව හදනෝ සුපිරියටම. පෑන පැත්තකින් තියන්න. පෑන පැත්තකින් තියන්න ඔළුව හදන්නේ සුපිරියටම. හරි. පුතේ මෙච්චර දවස් අපි කරේ ඔබ අකමැති කියලා හිතන් හිටපු ජ්‍යාමිතික විෂයක්. ජ්‍යාමිතික පාඩම් 3ක් එක දිගට සෙට් වුණා. ත්‍රිකෝණ අංග සාම්‍ය, ත්‍රිකෝණ 1, ත්‍රිකෝණ 2 කියලා බර පාඩම් 3ක් එක දිගට තියෙනවා 10 වසරේ. ඔය 10 වසරේ ළමයින්ට ගණන් එපා වෙන්න පළවෙනිම හේතුව ඒක. නමුත් කරන්න දෙයක් නැහැ. අපි කරා. හැබැයි මම දැක්කා ගොඩක් ළමයි මේක අල්ලගත්තා. සමහර ළමයි ඇතෑරියා, සමහර ළමයි අල්ලගත්තා. ගොඩක් ළමයි මේක අල්ලගත්තා. ජ්‍යාමිතියට ඒ තරම් මම පෙරේත කරා. හරි? ඒ ගැන හිතන්න එපා. දැන් ඔන්න අංක ගණිතයේ පාඩමකට එන්න හදා. පුතාලා දන්නෝ ගණිතයේ ප්‍රධාන වශයෙන් කොටස් 4යි. අංක ගණිතය, බීජ ගණිතය, ජ්‍යාමිතිය සහ මිනිතය. අංක ගණිතයට වැටෙන්නේ සමානුපාත, ප්‍රතිලෝම සමානුපාත, අනුපාත, භාග. බීජ ගණිතයට වැටෙන්නේ සමීකරණ, ප්‍රස්ථාර ඒවා. ජ්‍යාමිතියට වැටෙන්නේ ඔය දැන් කලින් කරපුවා. මිනිතයට වැටෙන්නේ වර්ගඵලය, පරිමාය වගේ. ඔච්චරයි තියෙන්නේ. අද පටන් ගන්න හදන්නේ අංක ගණිතයේ සුපිරිම තර්කයක්. අංක ගණිතයේ පාඩමේ තියෙන සුපිරිම තැනක් අද කියලා දෙන්න හදන. සමානුපාත. පුතේ සමන අනුපාත. ඒ වචනේ ඇතුළේම උඹලට දෙයක් තේරෙනවා මොකක්ද? අනුපාත සමාන. ඒ සමානුපාත කියන එකේ තේරුම මොකද්ද? අනුපාත සමාන. ඒ ඇති ඔළුවේ තියාගන්න. සමානුපාත ඔය ඉතින් සදීපලයි නංගි මොකෝ අස්සේ මොකද්ද හොයන්නේ? අහගෙන ඉඳහන්. මොකද්ද කරපොත් එද්ද? අහගෙන. පුතේ ඒ සමානුපාත ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා. සමානුපාත ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. එකක් අනුලෝම සමානුපාත.
අනිත් එක ප්‍රතිලෝම සමානුපාත. එහෙනම් මට කියපන් සමානුපාත කොටස් කීයද? සමානුපාත කොටස් කීයද? දෙකයි. අනුලෝම සමානුපාත, ප්‍රතිලෝම සමානුපාත. මේ අනුලෝම සමානුපාත උගන්වන්නේ 9 ශ්‍රේණියෙන් මතකද? ඒකීය ක්‍රමය, වීජ මතකද? අර විදේශ මුදල් කියලා මාතෘකාවක් තියෙනවා. ප්‍රතිලෝම සමානුපාත උගන්වන්නේ 10 වසරේ. අනුලෝම සමානුපාත උගන්වන්නේ කී වසරේදීද? 9 වසරේ. ප්‍රතිලෝම සමානුපාත උගන්වන්නේ 10 වසරේ. සර් ඔය මොකද්ද අනුලෝම සහ ප්‍රතිලෝම අතර තියෙන වෙනස? පුතේ අනුලෝම කියන්නේ බඳින්න කලින් සුදු නා අපච්චි අමතක වුණා. අපච්චි කෑවද? ඔව් කුකුවා මි කෑවා. ඔව්. දැන් කොල්ල කෙල්ල කතා කරන්නේ අපච්චි අම්මා. දැන් මාර දැන් ඒ තරමට පට්ට සීන් එකක් තියෙනවා. මම කිව්වද විස්තර? 11 වසරේ දරුවෙක්ගේ ෆෝන් එකක් අරගෙන අමුතු නං ඉන්නේ. ආගිනේ පුතේ. ඔයා කෑවද? එහෙනම් මං කන්නම් පිටිය. ඒ කියන්නේ අරය කරොත් තමයි මෙයත් කරන්නේ. ඔයා නිදාගත්තද? මාත් දොයියන්න. ඔයා ආසම අමරදේවගේ සෝන් නේ මාත්තා සමරදේවගේ පට්ට කපටිකම්. අන්න පුතේ. එක් රාශියක් වැඩි වෙනකොට අනිත් රාශියත් වැඩි වෙනවා. එක් රාශියක් අඩු වෙනකොට අනිත් රාශියත් අඩු වෙනවා. අරය කරන දෙයමයි මෙයයි කරන්නේ. අන්න ඔබට කියන්නේ මොනවද? අනුලෝම සමානුපාත. එක් රාශියක් වැඩි වෙනකොට අනිත් එක්කෙනත් වැඩි වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා. මොකක්ද ඒවට කියන්නේ? අනුලෝම සමානුපාත. ඉසිරල නංගි උදාහරණයක් මම දෙන්නද? සීනි සහ මිල. සීනි සහ මිල. සීනි ප්‍රමාණය වැඩි වෙන්න මිල මොකෝ වෙන්නේ? සීනි අඩු වෙනකොට මිල මොකෝ වෙන්නේ? සීනි කියන්නේ මේ ඇඟේ සීනි නෙමෙයි හොඳේ. ගොන් වෙන්න එපා. ආගෙන. සීනි ප්‍රමාණය වැඩි වෙන්න මිල මොකෝ වෙන්නේ? වැඩි වෙන්න. සීනි ප්‍රමාණය අඩු වෙන්න මිල මොකෝ වෙන්නේ? අන්න දෙන්න අනුලෝමයි. වැඩි වෙනකොට මෙයත් වැඩි වෙනවා. ප්‍රතිලෝම කියන්නේ ඒක අනිත් පැත්ත. දැන්දට පස්සේ. ඔයි! කෑවද ඔයි? කෑවද? ඔයා කන්න මට කන්න බෑ. දැන් මහත්තයා අහනවා දැන් ඔන්න මහත්තයා අමරදේවගේ සොන් එකක් අහන්න. පෙර දිනයක මා නෝනේ හැපෙත්තෙන් channel එක මාරු කරනවා. හරිනේ. ඒ කියන්නේ හැමතිස්සෙම ප්‍රතිවිරුද්ධ අදහස් දරා. අද රැට කන්නේ මොනවද? රොටියක් කෑ දැන් යෝජනාව කරනවා. රොටියක් කෑවේ නැහැ ගොඩ දවසක. තරහෙන් ඉන්නේ. බෑ. ඉරියාපක. මටත් කන්න ඕනේ ඒ වුණාට එහෙමයි කියන්නේ. අර ප්‍රතිවිරුද්ධ අදහස්. අන්න පුතේ. එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශිය අඩු වෙනවා. මේක අඩු වෙනකොට මේක වැඩි වෙනවා. අන්න ප්‍රතිලෝම. මොන ලෝමද? ප්‍රතිලෝම. තේරෙනවද? එහෙනම් මට කියන්න අනුලෝම කියන්නේ මොකක්ද? වැඩි වෙනකොට අනිත් රාශියත් වැඩි වෙනවා. අඩු වෙනකොට අනිත් එකත් අඩු වෙනවා. ප්‍රතිලෝම කියන්නේ මොනවද? මෙයා වැඩි වෙනකොට අරය අඩු වෙනවා. මෙයා අඩු වෙනකොට මෙයා වැඩි වෙනවා. උදාහරණයක් මම කියන්නද? ලිඳක් කැපීම සඳහා අවශ්‍ය සේවකීන් ගණන සහ දින ගණන. සේවකීන් වැඩි වෙනකොට දින ගණන මොකෝ වෙන්නේ? අඩු වෙනවා. සේවකීන් අඩු වෙනකොට දින ගණන මොකෝ වෙන්නේ? අන්න තේරෙනවද? තේරෙනවද? අත උසන්න තේරුණු කට්ටිය. දැන් ඔළුවට concept එක ගිහිල්ලා තියෙනවා. මම නියමයට හිමින් තාලේ ඔළුවට දැම්මා. එහෙනම් පුතේ අපේ සිලබස් එකටම තියෙන්නේ සමානුපාත වර්ග දෙකයි. අපේ සිලබස් එකටම තියෙන සමානුපාත වර්ග දෙක. එක කියන්නේ අනුලෝම සමානුපාත, අනිත් එක ප්‍රතිලෝම සමාන. තේරුණාද? තේරුණාද? හරි. පොඩ්ඩක් කියන්න. දැන් ඔන්න උදයංග සර් අමුතු මැච් එකක් ගහන්න හදා. පෑන පැත්තකින් තියන්න. ඇත්තටම මේවා ගොඩ ඉස්කෝලවල නම් කෙරේ කියලා හිතන්න අමාරුයි. නමුත් කමන්නේ අපි අහගෙන සීනි.
සීනි කිලෝග්‍රෑම් වලින් මිල රුපියල් වලින් සීනි කිලෝ එකක් කීයද දන්නේ සීනි කිලෝග්‍රෑම්යක් කීයද 300ක් 300ක් වෙනවද ඩයස් කීයේ ඩයස් ආහා 100 කියලා හිතමු හරි බලා ගන්නකෝ මේ මහත්තයෝ දැන් මම උඹලට පෙන්වන්න හදන්නේ සමානුපාත රාශීන් වල ලක්ෂණය. අනේ පැටිව අහන් ඉඳන් කෙල්ලේ. නැත්තම් මේක තේරෙන්නේ නැහැ. දැන් උදයංග සර් ඔප්පු කරන්න හදන්නේ රාශීන් දෙකක් සමානුපාතයි කියන එකේ තේරුම. මොකද්ද කියලා දෙන්න හදන්නේ? රාශීන් දෙකක් සමානුපාතයි කියන එකේ තේරුම. බලාගෙන. මම දැන් දෙක රවුන්ඩ් කරනවා. මෙතන පහ රවුන්ඩ් කරනවා. එතකොට අනුපාත කීයද? අනුපාත මේ දෙන්න අතර අනුපාත කීයද? 2/5 පිළිගන්නවද? හරි. ඊට අනුරූප අගයන් ටික කොටු කරනවා. උන් දෙන්න අතර අනුපාත කීයද? ඇහෙන්නේ නැහැ. 290 500 සරල කරොත් දෙපැත්තම 100ෙන් බෙදුනොත් 2/5. අන්න දැන් තේරෙනවද? දැක්කද? මේ දෙන්න අතර අනුපාතයක් 2/5යි. ඊට අනුරූප අගයන් දෙක අතරත් අනුපාතය 2/5යි. අන්න එහෙම අනුපාත සමාන වෙනවා නම් ඒවට කියන්නේ සමානුපාත. මොනවද ඒවට කියන්නේ? එම නිසා සීනි සහ මිල කියන්නේ මොන රාශීන්ද? සමානුපාත රාශී. සීනි සහ මිල කියන්නේ මොනවද පුතේ? සමානුපාත රාශී. තේරුම් කට්ටිය අත උස්සන්න. එහෙනම් සමානුපාත කියන එකේ තේරුම මොකද්ද? කවුරු හරි පුතාගෙන් ඇහුවොත් සමානුපාත කියන්නේ මොකද්ද කියලා මෙන්න මෙහෙම කියන්න. මං කිව්වට පස්සේ කියන්න. රාශීන් දෙකක් සංසන්දනයේදී එක් රාශියක අගයන් දෙක අතර අනුපාතය ඊට අනුරූප අනෙක් රාශියේ අගයන් දෙක අතර අනුපාතයට සමාන වේ නම් එම රාශීන් සමානුපාතික රාශීන් වේ. මේවා කටපාඩමේ තියෙනවා. ඔන්න ආයිමත් කියනවා ඔන්ලයින් දරුවොත් මං කිව්වට පස්සේ කියන්න. right. රාශීන් දෙකක් සංසන්දනයේදී එක් රාශියක අගයන් දෙක අතර අනුපාතය ඊට අනුරූප අනෙක් රාශියේ අගයන් දෙක අතර අනුපාතයට සමාන නම් ඒවා සමානුපාත රාශීන් වේ. තේරුණායි? අත උස්සන්න තේරුණු කට්ටිය. සමානුපාත කියන්නේ දෝනි අනුපාත සමාන කියන. සමානුපාත කියන එකේ තේරුම මොකද්ද? අනුපාත සමාන. තේරුණායි? මේක ලියාගන්න ඉස්සන්. ඊට පස්සේ මම යටින් නෝට් එක දෙන්නම්. සමානුපාත කියන්නේ අනුපාත සමාන. මේව නම් කොහෙවත් ඉස්කෝලේදීවත් කියලා දෙන්නේ නැහැ. කියලා දුන්නොත් මට කියන්න මං කන කපා ගන්න. ලොවෙත් කියලා දෙන්නේ නැහැ ඕවා. ඉක්මන් කර. ඉක්මන් කරන්න.
ලියන්න මෙහෙම. තෝනි ලියන්න. රාශීන් දෙකක් ප්‍රථමයෙන් ලියන්න ඕන කොටු කර ගන්න ඕන. කවුරු හරි අහුවොත් සමානුපාත රාශීන් කියන්නේ මොනවද කියලා මෙන්න මේ උත්තර. ප්‍රථමයෙන් ලියන්න කොටු කර ගන්න ඕන. රාශීන් දෙකක් සංසන්දනයේදී රාශීන් දෙකක් සංසන්දනයේදී රාශීන් දෙකක් සංසන්දනයේදී එක් රාශියක අගයන් දෙක අතර අනුපාතය එක් රාශියක අගයන් දෙක අතර අනුපාතය එක් රාශියක අගයන් දෙක අතර අනුපාතය ඊට අනුරූප අන්න එක යටින් ඉරක් ඇඳ ගන්න. ඊට අනුරූප කියන එක යටින් ඉරක් ඇඳ. ඊට අනුරූප අනෙක් රාශියේ අගයන් දෙක අතර අනුපාතයට ඊට අනුරූප අනෙක් රාශියේ අගයන් දෙක අතර අනුපාතයට සමාන වේ නම් ඊට අනුරූප අනෙක් රාශියේ අගයන් දෙක අතර අනුපාතයට සමාන වේ නම් එම රාශීන් පෑන මාරු කරන්න. පෑන මාරු කරන්න කියන්නේ පාට මාරු කරන්න. සමානුපාත රාශීන් ලෙස හැඳින්වේ. එම රාශීන් සමානුපාත රාශීන් ලෙස හැඳින්වේ. සමානුපාත රාශීන් ලෙස හැඳින්වේ. සමානුපාත රාශීන් ලෙස හැඳින්වේ. එම රාශීන් සමානුපාත රාශීන් ලෙස හැඳින්වේ. හරි. කොටු කරගන්න පුතේ ඉතාමත් වැදගත් ඕක. කොටු කරගන්න. සමානුපාත රාශීන් ලෙස හැඳින්වේ. හරිද? සිත්මි ලියාගත්තද? ආයිමත් කියන්නද? එපා. ආයිමත් ලියාගන්න බැරි වුණු කෙනෙක් ඉන්නවා නම් ලියාගන්න. රාශීන් දෙකක් සංසන්දනයේදී එක් රාශියක අගයන් දෙක අතර අනුපාතය ඊට අනුරූප අනෙක් රාශියේ අගයන් දෙක අතර අනුපාතයට සමාන වේ නම් එම රාශීන් සමානුපාත රාශීන් ලෙස හැඳින්වේ. එම රාශීන් සමානුපාත රාශීන් ලෙස හැඳින්වේ. හරි. ඊළඟට කළු පාට පෑනෙන් ලියන්න මෙහෙම. කළු පාට පෑනෙන් ලියන්න මෙහෙම. අප විෂය නිර්දේශය තුල අප විෂය නිර්දේශය තුල අප විෂය නිර්දේශය තුල අප විෂය නිර්දේශය තුල සමානුපාත රාශීන් සමානුපාත රාශීන් වර්ග දෙකකට බෙදා අධ්‍යයනය කෙරෙනු ලැබේ. සමානුපාත රාශීන් වර්ග දෙකකට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. වර්ග දෙකකට බෙදා අධ්‍යයනය කරනු ලැබේ. අංක 1 අනුලෝම සමානුපාත. අංක 1 අනුලෝම සමානුපාත. අංක 1 අනුලෝම සමානුපාත. වරහන් තුල ලියා ගන්න 9 ශ්‍රේණිය.
අනුලෝම සමානුපාත. අනුලෝම සමානුපාත. දෙවැනි එක ප්‍රතිලෝම සමානුපාත. ප්‍රතිලෝම සමානුපාත. ප්‍රතිලෝම සමානුපාත. ප්‍රතිලෝම සමානුපාත. වරහන් තුල ලියන්න 10 ශ්‍රේණිය. වරහන් තුල ලියන්න 10 ශ්‍රේණිය. ප්‍රතිලෝම සමානුපාත. 10 ශ්‍රේණිය. හරි. ප්‍රතිලෝම සමානුපාත 10 ශ්‍රේණිය. හරි. අගනේ. එහෙනම් මේ 9 වසර මතක් කරන්න ඕනද 10 ප්‍රතිලෝම වල ඉඳලා යන්න. 9 ඕනද? 9 ඕනද? ඕන කියන කට්ටිය අත උස්සන්න. එහෙනම් අනුමාත්‍රිකාව ලියන්න. මම වේගෙන් මතක් කරන්නම් පොඩි ගැන. අනුලෝම සමානුපාත. ඉෂාරල එහෙම ඉල්ලපු නිසා අනුලෝම සමානුපාත පොඩ්ඩක් දෙන්න. ලියන්න මාතෘකාව අනුලෝම සමානුපාත. මාතෘකාව ලියන්න අනුලෝම සමානුපාත. සාගරයේ මට කියන්න අනුලෝම සමානුපාත කියන්නේ මොනවද? 9 දී කියන්නේ. එක් රාශියක් වැඩි වෙනකොට අනිත් රාශියත් වැඩි වෙනවා. රාශියක් අඩු වෙනකොට අනිත් රාශියත් අඩු. ලියන්න. සමානුපාත රාශීන් දෙකක අනුලෝම සමානුපාත කියන්නේ මොකක්ද කියලා ලියා ගන්න. සමානුපාත රාශීන් දෙකක සමානුපාත රාශීන් දෙකක සමානුපාත රාශීන් දෙකක එක් රාශියක් වැඩි වෙන විට එක් රාශියක් වැඩි වෙන විට එක් රාශියක් වැඩි වෙන විට ඊට අනුරූපව එක් රාශියක් වැඩි වෙන විට ඊට අනුරූපව අනෙක් රාශිය වැඩි වේ නම් ඊට අනුරූපව අනෙක් රාශිය වැඩි වේ නම් හෝ අනෙක් රාශිය වැඩි වේ නම් එක් රාශියක් අඩු වෙන විට එක් රාශියක් අඩු වෙන විට එක් රාශියක් අඩු වෙන විට ඊට අනුරූපව අනෙක් රාශිය අඩු වේ නම් එක් රාශියක් අඩු වෙන විට ඊට අනුරූපව අනෙක් රාශිය අඩු වේ නම් අනෙක් රාශිය අඩු වේ නම් ඒවා අනුලෝම සමානුපාත රාශීන් වේ. ඒවා අනුලෝම සමානුපාත රාශීන් වේ. අනුලෝම සමානුපාත රාශීන් වේ. හරි. අනුලෝම සමානුපාත රාශීන් වේ. හරි. එහෙනම් සුදුනෝනා කවුරු හරි ඇහුවොත් පුතාලගෙන් බය නැතුව ලැජ්ජ නැතුව කියන්න පුළුවන් අර්ථ දැක්වීමක් තියෙනවා. පුතාලට මගේ ඉගැන්වීම හොඳද කියලා බලන්න පුළුවන්. සඳුදා ඉස්කෝලේ ගිහිල්ලා සඳුදා ඉස්කෝලේ යන්න එපා. නිවාඩු අඟහරුවාද ඉස්කෝලේ ගිහිල්ලා යාළුවගෙන් අහන්න. ඉස්කෝලේ යාළුවෝ ඉන්න ඕනේ ඕන තරම්. ඔක්කොම යාළුවෝ මගේ පන්තියේ නෑනේ. යාළුවගෙන් ගිහිල්ලා අහන්න මචං අනුලෝම සමානුපාත කියන්නේ මොකක්ද කියලා. හැබැයි ගණන් හදන්න. අනුලෝම සමානුපාත කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. ගණන් හදනවා වැඩක් නැහැ. හරියට බස් එකේ බෝඩ් එක බලන්නේ නැතුව බස් එකට නගිනවා වගේ වැඩක්.
වෙලාවක් යනකොට මොහොමද කියන්නේ? එන්ඩාවර සුන්ඩාවර ගාන. ටෙමිල්. ටැමිල් කතා කරනකොට තමයි අඩු. පාර වැරදිලා. ආගෙන ඉන්න. එහෙනම් මට තා එකපාරක් කියන්න අන්ලෝම සමානුපාත කියන්නේ මොකද? හා කියන්න. පොත්ත බලන් කියන්න. හා. රාස් එක් රාශියක් වැඩි වෙනකොට ඊට අනුරූප අනෙක් රාශිය වැඩි වේ නම් හෝ එක් රාශියක් අඩු වෙනකොට ඊට අනුරූප අනෙක් රාශිය අඩු වේ නම් ඒවට කියන මොනවද? අන්ලෝම සමානුපාත කියලා. හරි. ආගෙන අන්ලෝම සමානුපාත ගැටලු හදන ක්‍රම තියෙනවා පුතේ දෙකක්. ඒ අන්ලෝම සමානුපාත ගැටලු හදන ක්‍රම තියෙනවා දෙකක්. එකක් ඒකීය ක්‍රමය. මතක ඇති 9 දී උගන්වනවා. අනිත් එක මොකද්ද? විජීය ක්‍රමය. ඒකීය ක්‍රමය සහ විජීය ක්‍රමය. මම දෙකම පටස් දාලා උගන්වන්න. ලියන්න මෙහෙම. අන්ලෝම සමානුපාත ගැටලු. අන්ලෝම සමානුපාත යටතේ අන්ලෝම සමානුපාත යටතේ අන්ලෝම සමානුපාත ගැටලු විසඳීමට අන්ලෝම සමානුපාත ගැටලු විසඳීමට එකිනෙකට වෙනස් ක්‍රම දෙකක් විෂය නිර්දේශය තුල ඇත. අන්ලෝම සමානුපාත ගැටලු විසඳීමට අන්ලෝම සමානුපාත ගැටලු විසඳීමට එකිනෙකට වෙනස් ක්‍රම දෙකක් විෂය නිර්දේශය තුල ඇත. එකිනෙකට වෙනස් ක්‍රම දෙකක් විෂය නිර්දේශය තුල ඇත. අංක 1 විජීය ක්‍රමය. අංක 1 විජීය ක්‍රමය. අංක 2 ඒකීය ක්‍රමය. විජීය ක්‍රමය සහ ඒකීය ක්‍රමය. අන්ලෝම සමානුපාත ගැටලු හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් විජීය ක්‍රමය සහ ඒකීය ක්‍රමය. දැන් අනුමාත්‍රිකාව ලියන්න. ගොඩක් ලියන්න තියෙනවා කමක් නැහැ. විජීය ක්‍රමය යටතේ අන්ලෝම සමානුපාත ගැටලු විසඳීම. මාත්‍රිකාව ලියන්න. විජීය ක්‍රමය යටතේ අන්ලෝම සමානුපාත ගැටලු විසඳීම. විජීය ක්‍රමය යටතේ අන්ලෝම සමානුපාත ගැටලු විසඳීම. අන්ලෝම සමානුපාත ගැටලු විසඳීම. විජීය ක්‍රමය යටතේ අන්ලෝම සමානුපාත ගැටලු විසඳීම. right. දැන් ඔන්න ගණන් හදන්න හදන්න. තරගෙට හදමු. ලැජ්ජ වෙන්න පොඩි කාරණයක් කියන්නම්. මේක 9 වසරේ පාඩමක්. මම මේ මතක් කරන්නේ ඔහෙල ඉල්ලපු නිසා. මගේ මනුස්සකම. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක දැන් මම උදව් කරන්න හදන්න ඕන. දැන් මම මේ දෙන ගාන බලමු හදන්න බැරි නම් 9 වසරටවත් සුදුසු නැහැ. මෙන්න ගාන. දැන්. ඔට්ටුයි. බලමු 9 වසර අම්මු 9 වසරටවත් සුදුසු නැහැ විල්ලෙච්ච. දැන්. අඹගෙඩි 7ක මිල අඹගෙඩි 7ක මිල 420ක් නම් අඹගෙඩි 7ක මිල 420ක් නම් අඹගෙඩි 12ක මිල සෑයන්නේ ඉක්මන් කරා. අඹගෙඩි 7ක මිල 420ක් නම් අඹගෙඩි 12ක මිල සෑයන්නේ. නියමයි. අඹගෙඩි 7ක මිල 400 පොත වහන්න. අඹගෙඩි 7ක මිල 420ක් නම් අඹගෙඩි 12ක මිල සෑයන්නේ. බැරි නම් 9 වසරටවත් ගැලපෙන්නේ නැහැ. 9 වසරිනුත් එළවන්න.
අඹ ගෙඩි 7ක මිල 420ක් නා. අඹ ගෙඩි 12ක මිල සෑ. නැගිටහන් කෙල්ලේ නැගිටපම් පුතේ නියමයි. 9 වසරටවත් සුදුසු නැති වෙනව වාඩිලා හිටියොත් ඉක්මන් කරා. බොරුවට නැගිටින්න එපා. අපරාධ. 9 වසර. වාඩි වෙන්න. ඔන්න උදයන්ග සර් ගාන හදන බලාගෙන. ඔන්න බලන්න මේ පට්ට ලේසි ඔන්න බලන්න. අඹ මිල ඕකනේ රාශීන් දෙක. ඔය රාශීන් දෙක අතර තමයි අනුලෝම සමානුපාත සම්බන්ධය තියෙන්නේ. අඹ සහ මිල අතර. අඹ ගෙඩි 7ක මිල 420යි. අඹ ගෙඩි 12ක මිල හන්නේ. දන්නේ නැති නිසා x දාපන්. x 1000. දන්නේ නැති තැනට x දාන්න. දැන් උදයන්ග සර් කිව්ව මතකද? මෙයාගෙන් බෙදුවම සමානයි නේද මෙයාගේ? ඇයි අනුපාත දෙක සමානයි? එහෙනම් ඔන්න බලන්න අපූර්ව වැඩක් කරනවා. අහගෙන x බෙදනවා මෙයාගෙන් ඒක සමාන වෙන්න ඕන මෙයා බෙදනවා මෙයාගෙන්. මේ ඊතල දෙක හරි වැදගත් මුල් ටිකේ. පස්සේ නම් ඕනේ x තියෙන්නේ යටනේ. යට එක උඩ එකගෙන් බෙදනවා මෙතනත් යට එක උඩ එකම් බෙදුවම එන අනුපාතය මොකද්ද වෙන්න ඕන? එන ලියනවා. x බෙදීම 420 සමානයි 12 බෙදීම 7. දැන් 420 මෙතෙන්ට යනවා. බෙදීම 420 මෙහාට යනකොට ಗುಣ කිරීම වෙනවා. දැන් බලන්න කැපෙන කැපිල්ල. චුටි බලන් ඉන්න. කියන්න එපා කෙල්ලේ වැරදි අවබෝධයක්. අහන් ඉන්න. දැන් පැත්තකින් තියහන්. 4ක් 1යි 42කට 4ක් කීයේ? 60යි. 60 12ක් කීයේ? ඇහෙන්නේ නැහැ. අත උසන්න රුපියල් 720 ආපු දරුවෝ. පට්ට සුපිරි. මන් දන්න වෙන ක්‍රම වලින් ගිහිල්ලා ඇති. නමුත් මේක තමයි වීජ ක්‍රම. තියාගන්න. රුපියල් 720. නැත්නම් තව එකක් තියෙනවද නේ? ඒකත් කියලා දෙන්න. මේ දෙන්න ಗುಣ කරාම ලැබෙන උත්තරේ මේ දෙන්න ಗುಣ කරාම ලැබෙන උත්තරෙත් සමාන වෙනවා. ඒ වැඩ නැහැ ඔක. තේරෙනවද? මේ මගේ එකත් රතු පෑනේ ලියා ගන්නකො පඬිතකම නැතුව. තමන් හදපු ක්‍රමයේම එළඹිලා ඉන්න එපා මේකත් ලියා ගන්න. මේක හරි ලස්සනයි. x බෙදනවා 420ෙන් 12 බෙදනවා 7. සමානයි. අනුපාත සමානයි. හරි. දරුවෙක් දාලා තියෙනවා k සමානයි yx ඒ වොන්නේ නැහැ. k සමානයි yx කියන සංකල්පය තමයි මෙතන තියෙන්නේ. ඒක ආයිමත් ඔය නියතය සමානයි y ඒ වොන්නේ නැහැ. ඕක ඇත්ත. මේ නිලංගාන ඔය විදියට හදා. නිලංගාන ලියන්න. හරිද? ලියන්න. 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 මාළු කිලෝග්‍රෑම් 5ක මිල. මාළු කිලෝග්‍රෑම් 5ක මිල. කිලෝග්‍රෑම් 5ක මිල 4500ක් නම් කැටලව්වේ ලොකුයි. කැලකින් ඉන්නපා. මාළු කිලෝග්‍රෑම් 5ක මිල 4500ක් නම් මාළු කිලෝග්‍රෑම් 7ක මිල සෑම. මාළු කිලෝග්‍රෑම් 7ක මිල 5ක මිල 4500ක් නම් 7ක මිල. නැගිටින්න. නියමයි. අනුලෝම සමානුපාත 9 වසරේ ගණන්.
නැගිටහම් පුතේ. ගණන් පුළුවන් කියලා පෙන්නහම් මට. බොරුවට නැගිටින්න එපා. නමය 9 වසරේ පොඩි ආවන්ට කියලා හදවනවා වැඩි දැන්. හරි වාඩි වෙන්න. හරි. බලාගෙන. ටුඩි බලාගෙන. තර්කය තර්ක කරන්නේ දෙන්නේ කවුද? මාළු සහ මිල. ආගෙන. ටුටි මාළු සහ මිල. මාළු කිලෝග්‍රෑම් 5ක මිල 4500. 7ක මිල අහන්න. මෙයාගෙන් බෙදනවා මෙයාගෙන් බෙදනවා. x බෙදීම 4500 සමානයි 7 බෙදීම 5. 4500 උඩට යනවා. පස්සරක් 1යි පස්සරක් 9යි 900. 900 7න් වැඩි කරාම කීයේ? 6300. අත උස්සන්න මේක ආපු දරුවෝ. මරු. මෙන්න අවසාන ගාන ඇති. පුරත් මේ ඒ කියන්නේ අද දවසේ අවසාන ගාන නෙවෙයි. මේ ක්‍රමයෙන් අවසාන ගාන. ලියන්න. පහමාර පුතේ. නෑ ඇඳිරි නීති කතන්දර මම කතා කරා පොලිසියත් එක්ක කතා කරා. පන්ති ඇරුණට පස්සේ බස් වැඩ කරන ඔක්කොම. කියවුලන්නේ. කිව්වා මට කිව්වා. 6 වෙන ඒ කියන්නේ මෙහෙට ආපු ළමයි ගෙදර ගිහින් දාන්න බෑ. එකේ කට්ටිය පොරොන්දු වෙලා තියෙනවා. ලියන්න. අපරාධ පුතේ පැය භාගයක්. ලියන්න. ලියන්න මෙහෙම. මමත් ආසයි දැන් උදේ ඉඳන් හිතගෙන ඉන්නේ මමත් ආසයි වේලාසන ඉවර කරන්න. ඒ වුණාට 10 වසර සෙල්ලන්නේ නැහැ. පාඩම් 32ක් තියෙනවා බරපතල. ලියන්න. මේක ලියන්න. ලියන්න. දොනං ගෙඩි 9ක මිල. දොනං ගෙඩි කීයද? 9ක මිල. රුපියල් 450ක් නාම. දොනං ගෙඩි 9ක මිල රුපියල් 450ක් නාම. දොඩම් ගෙඩි 9ක මිල රුපියල් 450ක් නාම. රුපියල් 650ට දොඩම් ගෙඩි කීයක් ගත හැකිද? රුපියල් 650කට දොඩම් ගෙඩි කීයක් ගත හැකිද? රුපියල් 650කට දොඩම් ගෙඩි කීයක් ගත හැකිද? රුපියල් 650කට දොඩම් ගෙඩි කීයක් ගත හැකිද? නැගිටින්න පුතේ.
හරි. ඒ කියන්නේ මෙහෙමයි. බලාගෙන ඉන්නකෝ. ඒ කියන්නේ මෙහෙම සීන් එකක් කියන්නේ. බලාගෙන ඉන්න තුනේ. දැන් මේ දොඩම් මේව ලියන්න ඕනේ නැහැ මම මේ නිකල් ලියන්නේ හරිද? මේව ඕනේ නැහැ. දොඩම් සහ මිල. දොඩම් ගෙඩි 9ක මිල 450. අපෙන් අහන්නේ 650කට ගන්න පුළුවන් කීයද? එතකොට x වැටෙන්න ඕනේ මෙතන. එතකොට මේක මේකෙන් බෙදනවා. මේක බෙදනවා මේකෙන්. 650 බෙදනවා 450. 9 හරියට යනවා. බිඳුවට බිඳුවයි 9 වරක් 1යි 9 වරක් 5යි 65 නැද 13. අත උස්සන්න දොඩම් ගෙඩි 13ක් ගන්න පුළුවන්. පහම අරස. දොඩම් ගෙඩි 13ක් ගන්න පුළුවන්. දොඩම් ගෙඩි 13ක් ගන්න පුළුවන්. තේරුණා? හරි. දැන් ලියන මාතෘකාව. මේක කන්සෙප්ට් එක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. වැඩේ තේරුණාද? මම මේ මතක් කරලා දෙන්නේ මනුස්සකමට. මේවා 9 වසරේ ගණන්. ඉරුචි හරිනේ? හරි. හරිද? හරි. ලියන මාතෘකාව ඒකීය ක්‍රමයේ යටතේ ඒ ඒකීය ක්‍රමයේ යටතේ 9 වසර ගානක් ඒකීය ක්‍රමයේ යටතේ අනුලෝම සමානුපාත ගැටලු විසඳීම ඒකීය ක්‍රමයේ යටතේ අනුලෝම සමානුපාත ගැටලු විසඳීම ඒකීය ක්‍රමයේ යටතේ අනුලෝම සමානුපාත ගැටලු විසඳීම අගිනි ඒකීය ක්‍රමයේ යටතේ අනුලෝම සමානුපාත ගැටලු විසඳීම චූටිදෝනි මන් දන්නේ නැහැ ඔබ දන්නවද කියලා මම හිතනවා ඔබ දන්නව ඇති කියලා හිතලා ගානක් දෙනවා බලමු හැබැයි හදන්න ඕනේ ඒකීය ක්‍රමය මේ ක්‍රමය පට්ට ගහලා ඇත්තේ මගේ පන්ති ආපු ළමයි බලමු ඒ මොකද්ද බං ඔය මොකක්ද ඔය හරි කුකුල් මස් කිලෝග්‍රෑම් එකක මිල කුකුල් මස් කිලෝග්‍රෑම් එකක මිල දෙදාහක් නම් කුකුල් මස් කිලෝග්‍රෑම් එකක මිල කලුකුම් මස් නෑ 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 කුකුල් මස් කිලෝ කීයද 1000යි කුකුල් මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 2000ක් නම් 2000ක් නම් කුකුල් මස් ග්‍රෑම් 1733ක මිල සොයන්න කුකුල් මස් ග්‍රෑම් 1733ක මිල හොයන්න කුකුල් මස් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 2000ක් නම් ග්‍රෑම් 1733ක මිල හොයන්න දැන් පුතේ කට්ටියකට ගියාම මේ හරියටම කිලෝවේ කුකුල්ලු නැහැනේ ඔය වගේ කුකුල්ලු ඉන්නේ 1733යි කිලෝග්‍රෑම් මොනවා කිලෝග්‍රෑම් නෙවෙයි ටික කරා ටිකපන් කරා
හරි වාඩි වෙන්න. මං උපරිම වෙලාව දුන්නා මේ පොඩක් මේ කල්පනා කරන එකෙක් නම් පොඩක් කල්පනා කරලා ගොඩ දා ගන්න පුළුවන්. ඒ ටුඩි. හැබැයි මං දන්නවා මෙතන 15කට වැඩි ඉන්නෝ. ඔක බැරි. පැහැදිලිවම ඉන්න මං දැක්කා. පුතේ කඩේට ගිහිල්ලා කුකුල් මස් ගන්නකොට ඒයි කඩේකට ගිහිල්ලා කුකුල් මස් ගන්නකොට හරියටම කිලෝවේ කුකුල්ලු නෑ. ඔබ කඩයක් කරන දවසක ඔබට ග්‍රෑම් වලින් මෙන්න වෙනවා. ඉස්සර කාලේ මුදලාලිලා පුතාලා දැකලා ඇති. පුතාලා නම් දැකලත් නැතුව ඇති. පුතාලා ජෙනරේෂන් එකේ ඒ වගේ මුදලාලි හිටියේ නෑ. මුදලාලිලාගේ ඩෙස් එකේ කියන්නේ ටේබල් එකේ වීදුරුවක් දාලා තියෙනවා. ඒ වීදුරුව යට තියෙන කොලයක්. ඒ කොලේ තියෙන හැමතිස්සෙම ග්‍රෑම් එකක මිල. එතකොට මුදලාලි කරන්නේ කිරලා 500 නම් 500න් වැඩි කරලා ටක් ගාලා බිල හදලා දෙනවා. ඇයි ඒ ග්‍රෑම් එකක මිල හොයන්නේ? මේ වගේ එකක මිල හොයන්න ගියොත් නැත්තම් නන්නත්තර වෙනෝනේ. එකක මිල ග්‍රෑම් එකක මිල හොයලා ගන්න නිසා ඕකට කියනවා ඒකීය ක්‍රමය කියලා. ඕකට මොකද්ද කියන්නේ? එකක මිල හොයලා ගන්න නිසා ඕකට කියන්නේ මොකද්ද පුතේ? ඒකීය මිල. ඔන්න බලන්න හොයන හැටි. බලා ගන්න. මෙන්න බලන්න තර්කේ චූටි බලාගෙන ඉන්න. කිලෝග්‍රෑම් එකක් කියන්නේ මේ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් කීයේ පුතේ 2000යි. බලන් ඉන්නකො. කිලෝග්‍රෑම් එකක මිල 2000යි. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000යිනේ. ග්‍රෑම් 1000ක මිල 2000යි. එකක මිල අන්න පුතේ එකක මිල හොයන ග්‍රෑම් එකක මිල එකක මිල හොයන හින්දා තමයි ඒකට කියන්නේ ඒකීය ක්‍රමය. තේරෙනවද? එහෙනම් 1000ක මිල 2000 නම් එකක මිල හොයන්න 2000 බෙදනවා 1000. ඔහොම බඩකින් සුළු කරන්න ඕනේ නැහැ. සමහරු ගොන් කපට ඕක බෙදලා දෙක කරගන්න ඕනේ නැහැ. ඔහොම තියාගන්න. අපෙන් අහන්නේ කීයකද ග්‍රෑම්? 1733ක නේද? 1733ක මිල හොයන්න මොකද කරන්නේ? ග්‍රෑම් එකක මිල අච්චරක් නම් 1733ක හොයන්න අරක වැඩි කරන්න ඕන මේක. 2000 බෙදීම 1000 වැඩි කරන්න 1733. ඔන්න බලන්න. බිංදු 3ට බිංදු 3 කැපෙනවා. දෙකෙන් වැඩි කරන්න උත්තරේ එනවා කීයේ? අත උස්සන්න 3466 ආවන. සුපිරි. ලියා ගන්න පුතේ. රතු පෑනේ ලියා ගන්න මම දන්නවා. ඔබ හැදුවේ මේ විදිහට නෙමෙයි. තුන්දා 466 නේද? හරිද ගුණ කරන්නේ? හරිද? හරි කියන. හරිද කියලා හවු. ඉක්මන් කරන්න. කුකුල් මාස්. ඊළඟට අපි බලමු තලපත්. අත උස්සන්න මේ කුරු මාස් කන. very good. කුරු මාස්. කන්නේ. කලගොයි මා. ඇත්තටම ඔයාලා චිකන් විතරද කන්නේ? මම පොඩි ප්‍රශ්නයක් අහන්නේ. පොඩි ප්‍රශ්නයක් මම දන්න තියෙනවා. මේ චිකන් කන්නත් ඌර නොකන්නත් මොකද තර්කය? මට දන්නේ නැහැ මම දන්නේ තින්දා. අරක පටන් ගන්න කුයන්නේ මේක පටන් ගන්න උයන්නේ. ඒ වගේ ඒක ගොන් තර්ක. පුතේ මේ පුතේ මම ඔය මස් කෑම සම්බන්ධයෙන් මම කතා කරන්නේ නැති කෙනෙක්. නමුත් මගේ කොන්දේ අමාරුවක් ඇවිල්ලා මාතර ක්ලාස් යන කාලේ අධික ලෙස ඉවසන්න බැරි කොන්දේ අමාරුවක් ඇවිල්ලා ડોක්ටර් කෙනෙක් හම්බුනාට පස්සේ එකම එක උපදේශයි දුන්නේ.
හරි මං ප්‍රතිපත්තියක් වශයෙන් මං හරක් මස් කන්නේ නැහැ. ડોක්ටර් කිව්වේ වෙන මොකුත් එපා. සතියකට හරක් මස් ග්‍රෑම් 200ක් 300ක්වත් ඇඟට වැටෙන්නේ. කොන්දේ අමාරුව කොහෙන් යනවද දන්නේ. හැබැයි මං කෑවේ නැහැ. මේ ડોක්ටර් කෙනෙක් දීපු උපදේශය. ඒ හින්දා මේ විශේෂයෙන් ගෑල් ළමයිට චිකන් කියන්නේ පිරිමි ළමයින්ටත් වැඩිය ගෑල් ළමයිට බලපාන චිකන්. හේතුව අවුරුද්දක් විතර වැඩෙන සතෙක් දවස් 45න් හදනවා. දැන් හදනවා 20න් හදනවා. අර හෝමෝන ගහලා බොයිලර්ස්ලා කියන්නේ ඒකනේ. අරුන් පුතේ බොයිලර්ස්ලා දැකලා ඇති. ඔය පුගුල් පාම් කරන කට හෙන ගැහුවොත් 5ක් 6ක් මැරිලා. දැන් මේ විදුලි කොටනෝනේ. ඩොං ගාලා ගහනකොට මැරිලා. heart attack ඇදිලා. බොයිලර්ස්ලා කියන්නේ ඒකයි. ඔය ෆාම් කරන කට්ටිය දන්නව වහින දවසට 3ක් 4ක් මැරිලා තියෙනවා. එහෙනම් කෑම කන්න පොඩක් අඩුවෙන්. මොකද ඔයාලට විඳවන්න වෙන්නේ අනාගතේ. එහෙමයි කියලා ඉතින් සර් බැදපු කුකුලෙක් එහෙම අහු වුණොත් ඔය සර් කිව්වට බැදපු කුකුලෙක් එහෙම අහු වුණොත් අපි කොහොම හිතකින් අතාරින්නේද සර්? අනාගතේට මොන වුණක් කවන්නේ කනවද? අන්න කෙලගිලිනවා. ඕ මෙන්න ගන්න. ලියන්න. ලියන්න. මාළු කිලෝග්‍රෑම් එකක මිල මාළුව මොකද්ද කියලා මන් දන්නේ නැහැ. මාළු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 720යි. මාළු කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 720යි. එසේනම් ග්‍රෑම් 1438ක මිල සොයන්න. ග්‍රෑම් 1438ක මිල සොයන්න. ග්‍රෑම් 1438ක මිල සොයන්න. මේවා පුතේ මේ වාර විභාගෙට එන හින්දා නෙවෙයි ජීවිතේට කොච්චර වැදගත්ද බලන්න. සතේවි ගණන් ගන්න එපා. සතේ එනවා. අඩවල් වල ගනුදෙනු කරනකොට සතේ එනවා. දැන් ඉතින් දශම ගුණ කරගන්න බැරුව තටමන. නියමයි. බුද්ධ ඉක්මන් කරන්න. නැගිටින්න. අසන්තේ මල් කඳුලේ ඉක්මන් කරන්න.
හරි මෙන්න ගන්න. මන් දන්නේ ඇයි ඔබ දශම වලට ඔච්චර බය කියලා. ළමයි හදලත් දාලා 1035යි 736. ඔන්න බලන්න සර් හදන කෙටි ක්‍රමය බලාගෙන. ඔබ සමහරක් වෙලාවට කියපු ක්‍රමයේ දුර වෙන්නත් පුළුවන්. ග්‍රෑම් 1000ක මිල. කීයද පුතේ? රුපියල් 720යි. චූටි එකක මිල 720 බෙදීම 1000යි. බලන් ඉන්න 720 බෙදීම 1000යි. අපෙන් අහන්නේ 1438ක මිල 1438 ගන්න නම් මේක ඒකෙන් වැඩි කරන්න. එදා 438න් වැඩි කරන්න. චුටි බලාගෙන ඉන්න. මැනික. දැන් ඔන්න උදයන්ක සර් කන්නට බිඳුවට බිඳුව කපනවා. CM බෙදන්න එපා. ඒක ලේසිනේ. 72 ගුණ කරන්න මේකේ. ඒක පැත්තකට ගෙනිහිල්ලා කරන්න ඕනේ. ඉතින් ඔයාලට ඒක අමාරු නා. මමත් කරන්න. හා. අනින්න. දෙවරක් 8 දෙවරක් 3 6යි 1යි දෙවරක් 4 2යි හතරක් 8 56න් 6යි 5ක් ඉතුරුයි හතරක් 3 21යි 26යි දෙකක් ඉතුරුයි හතරක් 4 28යි 30න් බිඳුවයි 3ක් ඉතුරුයි හතරක් 1 7යි 3යි 10යි හරි උත්තරේ 100 පුතේ යට 100 මං තියාගත්තේ හේතුව 100න් බෙදනකොට දශම තිත දෙකක් එන උත්තරේ 1035යි 736 1035යි 736 හරි හරිනේ හරි එහෙනම් ඔන්න ඔයාලට මං ගෙදර වැඩක් දෙනවා ඇඟිල්ලෙන් එන එන කරාද නැද්ද කියලා බලන්නේ නැහැ. පුළුවන් නම් කරන් එන්න පට්ට වැදගත්. ලියන්න. 9 වසරේ අච්චුපතක් හොයාගෙන අන්ලෝම සමානුපාත ගැටලු සෙට් එකක් තියෙනවා පුළුවන් නම් කරන්න. පුළුවන් නම් කරන්න ඒ තරම් වැදගත්. හරි. thank you. හරිනේ. අන්ලෝම සමානුපාත ගැටලු ටික පුළුවන් නම් හදන් එන්න 10ට වැදගත්. හරි. එහෙනම් ලබන සතියේ කරමු ප්‍රතිලෝම සමානුපාත. අර ඇන්ද්‍රි නීතිය කටයුතුත් එක මම 5යි කාලට පන්ති නවත්තනවා. හරි. පරිස්සමෙන් යන්න සුදුනෝනා. නැගිටලා ආයිබෝවන් කියන්න මගේ රත්තරන් පැටවු. ආයිබෝවන් බුදු සරණයි. පරිස්සමෙන් යන්න. ජයෙන් ජයම වේවා.